වඩිවන් ප්‍රමාන්තයනේ. ජනවන්දනාවේ මගේ ආදර ප්‍රමාන්තයනි ගොඩාක් වෙලාවට මේ පොතේ විස්තර කරලා කියන තැනදී අද ජනවන්දනාව ඒ වගේම ගොක්කිරිදා ජනවන්දනාවේ දුක් ප්‍රාප්තිය කොටස කියවයින් පස්සේ විශේෂාකාරයෙන් කියන දෙයක් තමයි කෙටි දේශනාවක් කියලා. කෙටි දේශනාවක් කියලා. ඒක මං හිතනවා ඔබට ලොකු සුභාරංචියක් ඒක ඇහෙද්දිත් ඔබට ලොකු සුභාරංචියක් වගේ ඇති. ඒ කියන්නේ ලොකු දීර්ඝ විස්තරයකට පස්සේ තවත් දුක් ප්‍රාප්තියක් ඔබට නොදෙන්න තමයි එහෙම කියලා තියෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනේ මහා සිකුරාදා කියන තැනදී මහා සිකුරාදා කියන තැනදී ඔබ මම හැමදාම කියනවා වගේ මේක මම ග්‍රෑන්ඩ් පාස් 3 වෙනි අවුරුද්ද ඉන්නේ. දැන් ඔබගේ දැක්ම ටික ටික වෙනස් වෙනවා. ඒ කියන්නේ මහා සිකුරාදා කියලා කියන්නේ ජේසුගේ මලගමේ දවස නම් නෙමෙයි. මතක තියාගන්න. ජේසුගේ මලගමේ දවස නම් නෙමෙයි. කොහෙත්ම මේ අපි සුදු ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ ජේසුගේ මල ගෙදරට නම් නෙමෙයි කොහෙත්ම. ඔබ එහෙම කියනවා නම් ඔබ හුදෙක් හැඟීමකට වහල් වෙලා දුක කියන යථාර්ථයෙන් පැනලා යන తాවකාලික උච්චාවචේචනය වෙන හැඟීමකට වහල් වෙලා ඔබ දේව වචනයේ පදනම අහක් කරලා මතක තියාගන්න ඔබ මම අන්ත දෙකකට යන්න පුළුවන්. එකක් තමයි අපි කියනවා ඒකට හෙරසීස් කියලා. එකක් තමයි උන්වහන්සේ දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේට සර්ව වල්ලභූතනන් වහන්සේට එහෙම දුකක් දැනෙන්නේ නැහැ. උන්වහන්සේට බලයක් එක්ක කටයුතු කරයි කියන එක උන්වහන්සේට එහෙම පැත්තකට උන්වහන්සේව තල්ලු කරන එක. ඊළඟට ඒ ප්‍රශ්නක තමයි ඔබ මම උන්වහන්සේගේ දේවත්වය අමතක කරලා මේක මේ හුදෙක් මනුෂ්‍ය මට්ටමෙන්ම විතරක් මනුෂ්‍ය ඇස් වලින් විතරක් එන සෝකාන්තයක් කරලා ලොකු දුකක් අරගෙන ඒ කියන්නේ ඒක මූඩ් එකක් අරගෙන ෆීල් එකක් අරගෙන ජේසුගේ දුක් ප්‍රාප්තිය මලගමක් කරලා පෙරහැර වලින් උන්වහන්සේගේ සුරෝම අරගෙන ගිහිල්ලා නේද ඒ කියන්නේ අමුතුම විදිහකට ඒක ඩ්‍රාමා එකක් කරනවා. දැන් ඒ තැන්වලදී ඔය අන්ත දෙකේම නෙමෙයි තියෙන්නේ. ඔබගේ මමගේ ජීවිතය පදනම් වෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක. එකක් තමයි උන්වහන්සේ හීබ්‍රු 4 මගේ ප්‍රමාන්තෙනි 15 වෙනි වගන්තේ කතා කළා කියන වචනය. අද අපි දෙවෙනි කියුවේ මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පුරුෂයෙකු නොව හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. ඒතර මගේ ආදර ප්‍රමාන්තෙනි උන්වහන්සේට රිදෙන එක හොඳටම රිදුණා. උන්වහන්සේ මේ සුපර්මෑන් කෙනෙක් වගේ කටයුතු කරා නෙමෙයි රිදෙනක රිදුණා. උන්වහන්සේට පීඩා වින්දා. හැබැයි මේ පීඩාවේ කොටස් දෙකක් තියෙනවා. අද මට ලස්සන අවස්ථාවක් හම්බුණා මගේ ප්‍රමාන්තෙනි. ගෝල් ෆේස් එකේ ෂුදෝපෑක් කරන්න. ෂුදෝපෑක් කරන්න ගෝල් ෆේස් එකේ ෂුදෝපෑය ගිටාර එකත් අරගෙන ගිහිල්ලා පාදනමායි ෆාදර් ප්‍රසාදුයි අපි දෙන්න එකතු වෙලා ඒ සුන්දර පැය කරද්දී අනිත් හැම කෙනෙක්ම එතනට ආවා. එතනට ඇවිල්ලා ජේසුගේ දුක් ප්‍රාප්තියේ සම්බන්ධ වෙන චරිත අරගෙන අපිට පුංචි භාවනාවක් එක කරගෙන ගියා. ඒ කරගෙන යනකොට මගේ ආදර ප්‍රේමන්තයනි ඒ තැනදී උන්වහන්සේ අපිව මෙහෙව විදියක් තිබුණා. ඒතකොට එතන ප්‍රධානම කාරණාවක් උනේ මිනිස්සු දහස් ගාණක් ලක්ෂ ගාණක් එකතු වෙලා ඉන්න එකම කාර්යයක්. එතකොට ඒ තැනදී ඒ කාර්යය ඇතුලේ ජේසු ඒ ජනතාවත් එක්ක ජීවමාන වෙච්ච විදියක් තිබුණා. සමහර එයාලට ජේසුව දන්නේ නැහැ. මම ගිටාර අරගෙන ෆාදර් ප්‍රසාගෙන් ඇහුවා භාවනාව අතර වාරේ ෆාදර් ජේසු මගේ වීරයා කියන්නද කියලා ජී කෝඩ් එක රන් ශ්‍රෙන්ගල ගැහුවා.
ෆාදර් කිව්වා එපා එපා ඕක කියන්න එපා. ඕක කියන්න එපා වෙන එකක් කියන්න කියලා. ඊට පස්සේ වෙන එකක් කියන්න කියලා දැන් දේශාභිමානයත් එක්ක මුසු කරලා ඉන්දුනිල් ගංගුලල් කියලා G මේජ් එක A මේජ් කරලා ඉන්දුනිල් බඳලා කියලා බීපු මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් ඩාන්ස් කරගෙන ඇවිල්ලා එතන ෆාදර් ප්‍රසාද් බදාගත්තා. ඊට පස්සේ බැලුවා ඒක හරියන්නේ නැහැ කියලා ඒක ස්විච් ඔන් ඔෆ් කරලා වෙන එකකට ගියා. ඒක සුන්දර අත්දැකීම ASCII වෙච්ච දේවල්. කෙසේ වෙතත් මගේ ආදර ප්‍රමාණයට එතන යථාර්ථයක්. ඒ කියන්නේ ජනතාවක් එක්ක ඉන්න තැනදී උන්වහන්සේ 8 වෙනි ස්ථානයේ ජෙරුසලමේ ස්ත්‍රීන්ට කතා කරලා කියන්නේ මොකක්ද? ජෙරුසලමේ ස්ත්‍රීන්ට කතා කරලා කියන්නේ ඔබ මං ගැන නෙමෙයි. ඔබ ගැනත් ඔබගේ දරුවෝ ගැනත් අඩන්න. මගේ ආදර ප්‍රමාණයට ස්වාමීන් වහන්සේ ජීවමානව වැඩ සිටින තැනක් තියෙනවා. ඒ ඇවිල්ලා ඔබගේ මගේ ජීවිත අතරේ උන්වහන්සේ ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ සාවුලු කියන චරිතය ජනතාව පීඩා කරගෙන මරාගෙන යන තැන ඒ අරගලයේ ASCII ස්වාමීන් වහන්සේ අහන්නේ ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම උන්වහන්සේ සාවුලුගෙන් අහනවා සාවුලු ඔබ මට පීඩා කරන්නේ මන්ද? ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ 4 වෙනි වගන්තිය ඔබ්‍රාන්තව බිම වැටුනේය. එවිට සාවලු ඔබ මට පීඩා කරන්නේ මන්දයි කියන හඬක් ඔහුට ඇසිනේ. මගේ ආදර ප්‍රමාණතනේ ඔබ මම කුරුසේ ඉන්න ජේසු දිහා බලාගෙන උන්වහන්සේ පව් අනේ ජේසු පව් කියන තැනක නතර වෙනවා නම් අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහේ අවයව අමතක කරලා ඔබ මම සම්බන්ධ වෙච්ච උන්වහන්සේ හිස එපිසවරුන්ගේ පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියන වචනේ බලන්න. මේ අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහේ දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුස් වහන්සේගේ පාදවලට යටත් කර උන්වහන්සේගේ සභාවේ මහිෂාක නායකයන් පත් කොළසේක. සභාව උන්වහන්සේගේ ශරීරය එහි හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වූ විට එකම සම්පූර්ණත්වයක් ඇති වේ. මගේ ආදර ප්‍රමාණයට ඔබ මම පීඩා විඳින තැනක් තියෙනවා. ජේසු දුක් විඳින ජේසු දුක් විඳින ශරීරයක් තියෙනවා. උන්වහන්සේ අවදි වෙනන්නේ ඔබට මට එතනට. හුදෙක් ජේසු දිහා ජේසුගේ වේදනාව ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක මනුෂ්‍ය මට්ටමින් දරන්න පුළුවන් වේදනාවක් නෙමෙයි. මතක තියාගන්න. ඒක වේදනාව විශ්ලේෂණය කරොත් එහෙම කුරුසියේ ඇන ගහන මිනිස්සයාගේ මගේ ප්‍රමාණතේනි මෙතන මේ අතේ අල්ලට නෙමෙයි ඇන ගහන්නේ. අතේ මේ කට්ට පසාරු වෙන්න ගහන්නේ. ඒතර මේ ඇන තුනකින් එල්ලෙන මිනිස්සයා ඇන තුනකින් එල්ලුණා කියලා මැරෙන්නේ නැහැ. ජේසුගේ බර කිරෝ ප්‍රමාණතනේ උන්වහන්සේ අඩි 5යි 11ක් විතර උස මහා සද්දන්ත මිනිස්සෙක්. එතකොට මේ ජේසුගේ ලේවල වර්ගය AB පොසිටිව්. එතකොට මේ ස්වාමින් වහන්සේව ඇනතුනක එල්ලිලා ඉන්නේ නැද්දි හොරු දෙන්න මැරෙන්නේ නැතිකොට ජේසුව මැරෙන්නේ කොහමද? කොච්චර ශක්ති සම්පන්න මිනිස්සෙක්ද? මනුෂ්‍ය තලයෙන් ගත්තායින් පස්සේ. මොකද මැරෙන්න හේතුවක් තියෙනවා. පිලාත් දකිනවා පිලාත්ගේ වයිෆ් කතා කරලා කියනවා පිලාත් මොහු නිර්දෝෂ කෙනෙක් මරන්න එපා කියලා. මරන්න එපා කියද්දී පිලාත් ෆුල් ට්‍රයි එක දෙනවා ජේසුව මරන්න නැතුව තියන්න. රෝම නීතියට අනුව මිනිස්සෙක්ව කුරුසේ යන ගහන එක මරණ විදියක්. එක ජුදා සම්ප්‍රදාය මරණ විදියක් නෙමෙයි. ඒක පර්සියාවෙන් යාලා ගන්නෙ. පර්සියාවේ මරණ විදියක් තමයි කුරුසේ යන ගහන එක. කොටිම කියනවා නම් රෝම පුරවැසියෙක්ට කුරුසේ යන ගහන්නේ නැහැ. ඒකයි ඔබ පේතුරුතුමාට කුරුසේ යන ගහලා පාවුලුතුමාව කුරුසේ යන ගහන්නේ නැහැ. එකම කාලේ මරන්නේ. ඇයි පාවුලුතුමා රෝමේ සිටිසන්ෂිප් පුරවැසිභාවයේ තිබිච්ච නිසා. එතකොට ඒක ඇවිල්ලා අපි හිතමු රෝම අධිරාජ්‍යයට විරුද්ධව කුමන්ත්‍රණ කරන කෙනෙක් කුරුසිය යන ගහනවා. ඒක නින්දිතම මරණයක් වෙච්ච නිසා. මගේ ආදර ප්‍රේමන්තයනි, එතකොට ජේසු කුරුසිය යන ගහලා මැරුණේ කොහොමද? කුරුසිය යන ගහන එක දඬුවමක්, කසෙන් ගහලා මරණ එක තව දඬුවමක්. ඒතර පිලාත් ඕන වෙනවා ජේසුව කසෙන් ගහලා පෙන්නලා ඒ ලේ පෙන්නලා ඒ කියන්නේ කසෙන් වැදිච්ච තුවාල 5470ක් ජේසුගේ ඇඟේ තුවාල තිබුණා මගේ ප්‍රමාණයට. ඒ කසේ තිබුණේ මෙහෙම කොකු.
ඒ කොක්ක වැදුනයින් පස්සේ මෙල් ගිබ්සන් එක පැෂන් ඔෆ් ක්‍රයිස්ට් එකේ අලස්සන්න කියනවා. ඒ කොක්ක වැදිලා එහෙම එළියට ඇදිලා එනවා. ඩීප් වුන්ස් 100 ගණනක් ශරීරය පුරාවටම. මගේ ප්‍රමාතනේ එතකොට ජේසුට ඇන ගහපු ජේසුට මම දැක්ක බයිබලයේ කියනවා උන්වහන්සේ කටුවටුන්නක් දාලා ඒකට තඩි බෑවා. කටු 17ක් හිස් කබල පලාගෙන ගියා. අපිට මේ හිස් කබල පැලෙනවා කියන්නේ හිස් කබල පසාරු කරගෙන ඇතුළට ගියා. ශ්‍රී සල්ුවේ ස්ටඩි කරද්දී ඉංග්ලන්ඩ් වල වෛද්‍යවරුන් විද්‍යාඥයන් තමයි මේ ස්ටඩි එක කරන්නේ. ජේසුගේ දෙක ගැන ලේ ලීටර 10ක් 7ක් 8ක් ජේසුගේ ලේ ගියා. ඒකයි ජේසු මැරුණේ. සාමාන්‍ය කුරුසේ එන ගහන කෙනා මැරෙන්න දවස් ගාණක් යනවා. ඒතර ජේසු සාමාන්‍ය කුරුසේ එන ගහන කෙනෙක් මැරෙන්නේ ලේ ගිහිල්ලා නෙමෙයි. කුරුසේ එන ගහන එක වෙන දැන් ජේසුගේ මරණ එක වෙනස්. ජේසු මරණ එක වෙනස් වෙන්නේ මොකද වෙන්නේ? සාමාන්‍ය කුරුසේ එන ගහන මිනිස්සයා ඇනතුනෙන් ඇල්ලුනෙන් පස්සේ ඒ මිනිස්සුගේ ලොකුම ප්‍රශ්නේ හුස්ම ගන්න එක. ඒතර හුස්ම ගන්නවා පහළට දානවා කියන එක හරි අමාරුයි. ලෝව ඇබ්ඩොමන් එක කියන්නේ මහා ප්‍රාචීරය. ඒකෙන් තමයි මගේ ප්‍රමාතනේ හුස්ම ඉහළට යන්නේ. පෙනහැල්ල වැඩ කරන්නේ මේ පෙනහැල්ල උස් පහත් වෙනව නෙමේ. මහා ප්‍රාචීරයෙන් උස් පහත් වෙදි පෙනහැල්ල ඇකිලෙනවා දිග හැරෙනවා. එහෙම තමයි හුස්ම ගන්න. දැන් මේකේ එල්ලිලා ඉන්නේ නැද්දි? එයාට දරන්න බැරි තැනක් එනවා. මේ මහා ප්‍රාචීරය කැඩෙනවා. කැඩිලා පෙනහැල්ල ඉරිලා හුස්ම ගන්න බැරි මැරෙන්නේ. මගේ ආදර ප්‍රමාතනේ ජේසුගේ වේදනාව කතා කරනවා නම් වෙනම අපි කතා කරමු වෙන දවසක. හැබැයි අපද නෙමේ වේදනාව ගැන කතා කරන දවස. ජේසුගේ වේදනාව වෙනම. ඒ නිසා ජේසු දිහා බලලා අනේ පව් ජේසු කියන තැනක නෙමෙයි අපි ඉන්නේ. ඔබ දේව වචනය ඔබ මුලා වෙන්නේ දේව වචනය දන්නේ නැති නිසා, සස්වාමීන් වහන්සේගේ බලය දන්නේ නැති නිසා. කොටිම කියනවා නම් හොරු දෙන්නගේ දනිස් කඩලා මරන්නේ. අද සුවිශේෂය කියනවා දනිස් කඩන්නේ නෑ ජේසුගේ. ඇයි? බැටළු පෝතකයා ඒ කියන්නේ පාස්කුවේ මිසරයෙන් එතර වෙන්න පාස් ඕවර් සඳහා මරණ බැටළු පෝතකයාගේ කකුල් කැඩෙන්න බෑ, අඬු කැඩෙන්න බෑ. මම ගෝල්ෆ් ෆේස් ඉඳන් එනකොට ආවේ මට ලිෆ්ට් එකක් දුන්නා. ඒක පවුලක්. ලිෆ්ට් එකේ එනකොට එළු පැටියෙක් පැන්නා. එළු පැටියෙක් පාර හරහා පනිද්දී බ්‍රේක් ගහලා බ්‍රේක් ගහලා නතර කරා. එළු පැටියක් ගියා. මං කිව්වා තව පොඩෙන් පාස්කු බැටළු පෝතකයා නොවේ කියලා. තේරුණාද කියන එක? පාස්කු පෝතකයා ගියදී ඒ වාහනේ එළපු එයා දන්නවා බයිබලයේ හොඳට. එයා කියනවා පාද එහෙම බෑනේ. කටු කැඩෙන්න බෑනේ කියලා. හරියටම හරි. කටු කැඩෙන්න බෑ. උගේ කටු කැඩෙන්න බෑ. ඒ නිසා තමයි ජේසුගේ දනිස් කැඩුවේ නැත්තේ. මේ හැම පුංචි ඩීටේල් එකක්ම බයිබලේ තියෙනවා. බයිබලේ තියෙන අද නෙමේ ඒක පුරාණේ ඉඳන් තිබිච්ච හැම කොටිම කියනවා නම් ජේසු තිබහයි කියලා කියද්දී සැබවින්ම උන්වහන්සේට තිබහ කියනකොට ඔබට හිතා ගන්න බැරි තරම් උන්වහන්සේට තිබහයි. හැබැයි තිබහ කියන තැනදී ජේසු කතා කරලා කියන්නේ මොකක්ද? අද සුවිශේෂයේ මගේ ආදර ප්‍රේමාන්තයනි ජේසු තිබහයි කියලා කියන්නේ දේව වචනය සම්පූර්ණ වෙන පිණිස. දේව වචනය සම්පූර්ණ වෙන පිණිසයි තිබහයි කියලා කියන්නේ. මේ හැම දෙයකටම තේරුමක් තියෙනවා. 28 වෙනි වගන්ති බලන්න. ජුවම් 19:28. ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන ශුද්ධ ලියවිල්ල ඉෂ්ටවන පිණිස මට පිපාසයයි වදාළසේක. එනිසා මේ ස්වානුකම්පාවක අනේ මට මෙහා ගහනවයි මට මේව කරන්නේ ඇයි මේව වෙන්නේ ඇයි නෑ. එහෙම තැනක ජේසු හිටියේ නැහැ. ඇත්තටම ජුවම්තුමා පෙන්වන්නේ ජේසුව රජෙක් විදියට. උන්වහන්සේ මේ අභියෝගය ගත්තේ කැඳවීමක් විදියට. පේතුරුතුමා කඩුව අරගෙන කපලා මරාගන්න යද්දි ජේසු කියනවා කඩුව ඇතුළට දාගන්න. මම මගේ තාත්තගේ කැමැත්ත කරන්නේ නැද්ද? මං ආවේ මගේ තාත්තගේ කැමැත්ත කරන්න. ඒකයි මරන්න අරගෙන යන බැටළුවෙක් වගේ උන්වහන්සේ සුව කැමැත්තෙන් මෙතනට යන්නේ තීරණයක් එක්ක. අපි ජීවිතේ දුක් විඳින්න මගේ ප්‍රමාන්තෙනි අනිත් අයගේ තීරණ නිසා. ඔබගේ මගේ ජීවිතය තීරණවල ඒ කියන්නේ ඔබට මට දුක් විඳිනවා කියනක තීරණයක්. මේක මම මල්ලුයනේ අරගල කරලා තාත්තත් එක්ක ඉඳලා ගන්න තීරණයක්ද?
ජේසු මේක වෙනස් කරනවා. ලෝකයට වේදනාව ආවේ පාපයේ කරුමයක් එක්ක. හැබැයි ජේසු වේදනාව දරාගත්තේ කරුමයක් විදියට නෙමෙයි, පරිසම් දීපු දෙයක් විදියට නෙමෙයි. ජේසු තීරණයක් ගත්තා. මනුෂ්‍ය සංහතිය පාපයට වැටිච්ච ඒ තීරණය තහනම් ගහෙන් ගෙඩිකද්දි ජේසු තීරණයක් ගත්තා. කුරුස ගහේ යාගික වෙන්න. ගස් දෙකක කතන්දරය. එක තීරණයක්. ජේසුට ඕන තිබුණා ස්වර්ගයට වෙලා රාජාති රජදුන් විදියට එන්න. හැබැයි ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයක ඉපදිලා, ඒක අපි හීබ්‍රු පොතේ 4වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ, අද 2වෙනි කියවීම පැහැදිලිවම ස්වාමීන් වහන්සේ කතා කරලා කියන 5වෙනි පරිච්ඡේදයේ 7වෙනි වගන්තිය. ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් මවගෙන සිටියදී තමන් මරණයෙන් ගලවන්නට පුළුවන් වූ තැනන් වහන්සේට බලවත් හැඳීමනුත් කඳුළු සැලීමනුත් යාඥාද කන්නලා ඔප්පු කළසේක. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේට සමන් දුන්සේක. උන්වහන්සේ පුත්‍රයාණන් වූ නමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙන ගත්සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණත්වය ලැබ අපි හැමෝම කියමු තමන් වහන්සේට කෑගහලා කියන්නේ තමන් වහන්සේට කීකරුවන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයන් වූසේක. දුක් විඳීමෙන් කීකරුකම. ඒ කියන්නේ ඒ වේදනාව ඇතුලේ ඔබක තීරණයක් ගන්නවා. කුරුසිය පැත්තකට තියලා යකාට ඕන දේ, යකාට ඕනේ ඔබට ෂෝට් කට් එකක් කුරුසිය කියද්දී ජෝන් මේරි වියානි පියතුමා පැහැදිලිවම කියනවා. කුරුසිය කියලා කියන්නේ මිනිස්යාගේ හැඩයට. ජෝන් මේරි වියානි පියතුමා කියන්නේ ඔබගේ ශරීරයේ හැඩය කුරුසියයි. ඒතර මේ කුරුසිය ජීවිතයේ යථාර්ථයක්. හැම තප්පරයකම ඔබට මට තීරණයක්. ඒ තීරණය ඔබගේ මස ඉල්ලන දේ, ඔබගේ ඇඟ ඉල්ලන දේ, සහ මගේ තාත්තා මගෙන් ඉල්ලන දේ. ඒ තීරණයක්. ඒ තීරණය ස්වාමීනාසේ බලයක් වෙලා. ඒක ඔබ මා අනුගමනය කරන්න කැමති නම් තම කමනසා තම කුරුසිය දරාගෙන එන්න. මගේ ආදර බෙමාතේනි, ජේසු අත තියෙන හැම දෙයක්ම ශුද්ධවන්ත වුණා. ජේසු පය ගහපු පොළව ශුද්ධවන්ත වුණා. ජේසු යන හැම තැනක පාරිශුද්ධ වුණා. මේ ලෝකේ සාපලත් නීචම අසික්කිතම මරණය කියන කුරුසයට ජේසු ඈඳුනයින් පස්සේ ඒ කුරුසය යක්ෂයාව එළවන බලය වුණා. ජේසු සම්බන්ධ වෙන තැන පාරිශුද්ධයි. මගේ ආදර බෙමන්තයනේ, ඒකයි ඔබ මම මේ තෙවැදෑරුම් සත්‍යයට යන්නේ. දුක් විඳීම, මරණය සහ උත්ථානය. මේක උත්ථානය අත්දකින ඒ දන්වැලේ අවසාන පුරුකේ මැද පුරුක. ඒකයි අපි මේක දුක් වෙන කාලයක් නෙමෙයි. මේක අපි ලත වෙන සෝතැවුලින් කඩා වැටෙන කාලයක් නෙමෙයි. ජේසු මම පිපාසයි කියලා, සියල්ල සම්පූර්ණයි කියලා කියන වචනය. සියල්ල සම්පූර්ණයි. මගේ ආදර ප්‍රේමන්තයනි, සියල්ල සම්පූර්ණයි කියලා කියද්දී ඒ කියන්නේ තාත්තගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරලා ඉවරයි. ඒක සම්පූර්ණත්ව වෙච්ච, ඒ කියන්නේ උන්වහන්සේ ජයගත්ත සටනක පංගුකාරය ඔබ මම. සියල්ල සම්පූර්ණ කළ ඉවරයි. ඔබට මට තියෙන දෙයක් තියෙනවා. ඔබට මට තියෙන දේ මොකක්ද? ඒ දුක් ප්‍රාප්තියට පංගුකාරයෙක්. ඔබගේ මගේ ජීවිතයේ අරගලයට පංගුකාරයෙක්. ඒතර ජේසු ඔබගේ මගේ අරගලයත් එක්ක ජේසුගේ අරගලය කරගෙන බද්ධ වෙනවා. අපි කටුකන, අපි නන්නත්තර වෙන, අපි කඩා වැටෙන, අපි පරාජ වෙන, අපි පාවිච්චි වෙන, අපිව රැවටෙන, අපිව අසරණ වෙන, කට්ට කළුවර වෙන තිත්ත අන්ධකාරවල අපිට බලාපොරොත්තු නැති වෙන්නේ නැහැ. ඒක මම ස්වාමීන් වහන්සේට බද්ධ කරනවා. ඒකයි මගේ ආදර ප්‍රේමවන්තයන් වහන්සේ කතා කරලා කියන්නේ පෞලතුමා අපේ දුක් විඳීමේ හීනතාවය. උන්වහන්සේගේ දුක් විඳීමේ හීනතාවයට අපේ දුක සම්බන්ධ කරනවා. එනිසා අතීතයේ ක්‍රිස්තු දේහා විදියට ඔබ මම ස්වාමීන් වහන්සේට බද්ධ වෙච්ච ජනතාවක් විදියට වේදනාව අපේ ජීවිතයේ තීරණයක් වෙනවා.
අපේ පළල් පාර නෙමෙයි පටු පාර මගේ තීරණය වෙනවා. ලෝකේ කතා කරන සැප නෙමෙයි උන්වහන්සේගේ කතා කැමැත්ත තුල ලෝකයේ සැප පැත්තක තියලා උන්වහන්සේගේ කැමැත්තට හිස නමන જાතියක් වෙනවා. මගේ ආදරේ මන්තියනි අපි දකින විදිය වෙනස් වෙනවා. ඒ නිසා මේක මහා සිකුරාදා අත්දැකීම අදට සීමා වෙන අත්දැකීමක් නෙමෙයි. ඒ ඔබගේ ජීවිතයේ අරගල කරන හැම වෙලාවකම ඔබ මාගේ මහා සිකුරාදා හැබැයි මතක තියාගන්න ඒක පාස්කු ඉරිදාවකට පෙරලෙනවමයි. හලෙලූයා. සෙනසුරාදා මහා සිකුරාදා කට්ට කළුවරේ අන්ධකාරයේ ගල්ලෙනේ අත්දැකීමෙන් පස්සේ උන්වහන්සේ ඒක පාස්කු ඉරිදාවකට පෙරලෙනවමයි. ඒ නිසා ඔබ එතන ඉන්නේ ඉවසිල්ලෙන්. ඒක උන්වහන්සේ රෝම 5 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ 3 වෙනි වගන්තියේ එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලෙන් තැම්පත් බවද තැම්පත් බවෙන් බලාපොරොත්තුද උපදින බව දැන අප විඳින පීඩාවලදී උවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. මන්ද ඒ බඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේයි. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවනසේක. ඒක මගේ ආදරේ මන්තෙනි ජේසුගේ මේ බලය ලබන ජීවිත මුල් කිතුණු සභාව ජීවත් වෙච්ච විදිහක් කුරුසය දරාගෙන යන ජීවිතයක්. කුරුසයට පයින් ගහලා යකාට ඕන විදිහට නටන ජීවිතයක් නෙමෙයි. කුරුසය දරාගෙන යන ජීවිතයක්. හැබැයි කුරුසය දරන්නේ ඒ බෑවිච්ච පෙන්දෝ විදිහට නෙමෙයි. මගේ ජීවිතයේ අරගලය දරන්නේ සාක්ෂි දරන අත්දැකීමක් එක්ක. ජේසු කුරුසය දරුවාසේ. හැබැයි ඒක දරන්න මල්ලු වෙනේ අරගල කරලා බලය ලබලා ලුක්තුමාගේ සුවිශේෂයේ 22 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ ඒකයි 43 වෙනි වගන්තියේ එවිට එකල දේව දූතෙක් පැමිණ ලුක් 22:43 එකල දේව දූතෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළසේක. මේ ශක්තිය මල්ලු වෙනේ ලැබුවයින් පස්සේ ජේසු කුරුසය දරාගෙන යන්නේ සෙන්සෙලප්පුවෙන් අධිකාරී බලයක් එක්ක. ලෝකයේ ඉස්සරහා බාල්දු කරන්නේ නැතුව ස්වාමින් වහන්සේව බාල්දු කරන්නේ නැතුව දරන කුරුසය මහා අධිකාරී බලයක් එක දරන. වේදනාව විඳින තැන තාත්තව පාච්චාල් කරන්නේ නැතුව අගහිඟකම් දැනෙන තැන ස්වාමින් වහන්සේව දෙවනි කරන්නේ නැතුව ලෝකේ අතවන්නන සැපට ලෝකේ වතවන්න පළල් පාර ප්‍රතික්ෂේප කරලා ස්වාමින් වහන්සේ කියන දේ කරන තැනකට ජයගත්ත විජයග්‍රාහී ස්වාමින් වහන්සේගේ මාවත කුරුස මාවත නිසාම කුරුසය දරාගෙන අපි මේ ගමන යනවා. උන්වහන්සේ මේ මහා දුක් ප්‍රාප්තිය තුළ ඔබට මට ස්වර්ගයේ දොරටුව විවර කරලා තියෙනවා. ඒ විවර කරපු දොරටුව අයිති කරගෙන මගේ ආදර ප්‍රේමන්තයනි චුට්ටක් බලන්න ඒ ලේවල බලය අපි එතනින් අවසන් කරනවා. 269ක ලේ පොළොවේ වැගරිච්ච මේ දේශය අද පනපවන්නේ ලක්ෂ 69ක ඡන්දයට එහා ගිය තැනක. ලක්ෂ 69ක ඡන්දයේ නායකත්වය ڇප්ප කරලා පොළොවේ වැළලිච්ච 269ගේ ලේවල මොර ගැසීමේ බලය සාක්ෂියක්. මගේ ආදර ප්‍රේමන්තයනි ආබේල්ගේ පඬුර ආබේල්ගේ ලේ පොළොවෙන් මොර ගහනවා. ආබේල්ගේ ලේ පොළොවේ මොර ගහනවා කියලා කියද්දී ඒකයි කායින්ට කිව්වේ ඔබගේ සහෝදරයා කොහෙද? මම මගේ සහෝදරයාගේ බාරකරුද? ආබෙල්ගේ ලේ මොර ගහනවා. ඒක අපි දකින්නේ ස්ටීවන් තුමාගේ ලේ පොළොවෙන් මොර ගහනවා. ඒ මොර ගහන ලේ ස්ටීවන් තුමා මැරෙද්දි කෑ ගහලා කියද්දි මොකද කිව්වේ? ස්වාමීනි මම නොදැන කරන වරදට සමා වෙන්න. ඔව් පිට වරද තියන්න එපා. ඒ ලේ මොර ගහද්දි එතන සාවුල් කියලා තරුණෙක් හිටියා. උතුරු සලු ඔක්කොම සාවුල් ගාව තියලා තමයි ගල් ගැහුවේ ස්ටීවන්ට. ඒ මොර ගහපු ලේ සාවුල්ව පාවුලු කරා. මගේ ආදර ප්‍රේමන්තයනි මේ පාස්කු ප්‍රහාරයේ 3 වෙනි සමරුමේ අවුරුද්ද 3 වෙනි අවුරුද්ද ස්වාමින් වහන්සේ සාක්ෂි දරන්න පටන් අරගෙන ස්වාමින් වහන්සේගේ සාක්ෂි දරන්න පටන් අරගෙන බොරුව එළියට අරගෙන නිර්වත් කරලා මුළු දේශයක් කෑ ගහලා ප්‍රතික්ෂේප කරලා නායකත්වය හේබෑවිච්ච බල්ලට ගිය නායකත්වයක තියෙන ඒ අසික්කිතකම ප්‍රසිද්ධියේ නිර්වත් කරලා ජනතාවක් කෑ ගහනවා. ඔබට මට මේක සුභාරංචියක් වෙන්නේ. අපි දන්නවා මේ මොන ලේද කටයුතු කරන්නේ. ජේසුගේ
පාරිශුද්ධ ලේ පොළවට වැටෙන තැන. ඒ ලේවල බලය ප්‍රාණ පරිත්‍යාගීන් වෙච්ච කටුව පිටියේ කොච්චි කඩේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේත් එක්ක ජේසුගේ DNA මුසු වෙලා මේ පොළව තුල මහා බලයක් අපේ දේශය තුල අලුත් දෙයක්. මම අද තමයි එතනට ගියේ. මගේ ආදර පෙම්වන්තයනි, එතන තියෙන සහජීවනය, එකතර තියෙන එකමුතුකම, එතන තියෙන හිතා ගන්න බෑ. ලොකු ලෑන්ඩ් රෝවර් වලින් බහලා සමහර වීල් චෙයාර්ස් වල තමයි එතනට එන්නේ. අපේ දේශපාලනයක් වැඩක් නැහැ. මම දකින මගේ දේශයේ දැක්ක වෙනමම සංස්කෘතියක්, වෙනමම කලාවක්, වෙනමම ජවයක්, වෙනමම එකමුතුකමක්. නිසා මතක තියාගන්න. අන්තෝනි මුනින්ද්‍රයා කියද්දී නැති වෙච්ච දේවල් හොයාගෙන තනන්වා සුතවන්තයා. චේන් එකයි අර්ථයයි මේ දෙයි හොයා දුන්න සුද්ධවන්තයාගේ පල්ලියම සදහැවතුන් කීතු ගිහිලා බෝම්බ පුපුරද්දී එළියට ගත්තේ අන්තෝනි මුනින්ද්‍රයා හොයා දුන්නේ බෝම්බ පුපුරවගපු එක්කිනා විතරක් නෙමෙයි. ඒ කල්ලිය විතරක් නෙමෙයි. ඒක පිටිපස්සේ සුදු වැඳගෙන ඉන්න තව ගොඩාක් දෙනෙක් අන්තෝනි මුනින්ද්‍රයා හොයා දෙලා. මතක තියාගන්න. සෙබස්තියන් මුනිතුමා කියන්නේ තරුණ ජවය එකතු කරගත්ත ඒ මහා සන්නද්ධකමත් එක්ක අද දේශය ඔබට මට මේවා සුභාරංචි, ජීවමාන සුභාරංචි. අද දේශයේ තරුණ කැල එකතු වෙලා තියෙන විදිය, ජන ගඟක් ගලන මේ තැන මගේ ආදර පෙම්වන්තනි, වසර 3කදී ඒ සාක්ෂිය මේ දේශයේ අපි අත්දකිනවා. innocent blood, power of innocent blood. නිර්දෝෂ ලේවල බලය. ඒක කියා දෙන්නේ ස්වාමින් වහන්සේ කුරුසේ පාමුල අන්තිම ලේ බින්දුව ගලපු ලොංගිමුස් කියන ඒ සොල්දාදුවගේ ඇහැසුව කරා. ඒ අන්තිම ලේ බින්දුවටත් බලය තිබුණා නම් එදා පුරාණයේ බැටළුවන්ව මරලා ඒ ලේ වලින් දේව සබඳතාවයට ගන්න උත්සාහ කරපු ජේසු පාස්කුව දවසේම මැරිලා ඒ ලේ වලින් මුළු දේශයම මුළු ජාතියම දෙවියන් වහන්සේට සම්බන්ධ කරන එකමුතුකමක්. මගේ ආදර පෙම්වන්තයනි, උන්වහන්සේ ජීවමානයි. මරණය උත්ථානය ජීවමාන වෙච්ච ගැඹුරු බැඳීමක ඔබ මම ඉන්නේ. ඒක අපි ජීවමානව සාක්ෂි දරන අයිති කර ගැනීමක ඉන්නේ. එනිසා අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරන්නේ. මුළු ලෝකයටම මීට වඩා ලස්සන දේශනාවක් නෑ අපිට දෙන්න. දේශනා 1000කින් කියා ගන්න බැරි දේ ඒ මැරිච්ච 269 දෙනා කියා දෙනවා. ඒ ලේවල තියෙන බලය, මරලත් මරන්න බැරි, මරුවත් නතර කරන්න බැරි දහමක තියෙන සිරියාව. ජේසු කියන්නේ මරණය මරපු අධිපතියාණන්, ඒ මහා සේනාධිපතියාණන්, ඒ මහා රජිදුන්. උන්වහන්සේ අපේ වීරයා. ඒ නිසා උන්වහන්සේව නතර කරන්න බෑ. උන්වහන්සේට යාව ජීව වෙන පාස්කු ඉරිදා උත්ථානය අත්දකපු ඒ දේව ජනතාවගේ ලේවල බලය අද ජේසුගේ ලේත් එක්ක මුසු වෙලා මම විඳින්නේ. ඒ නිසා මගේ ප්‍රමාතනි සැලෙන්නට එපා. දේශපාලනයේ ඉස්සරහා, ආර්ථිකය ඉස්සරහා, මේ ලෝකේ කිසි දෙයක් ඉස්සරහා සැලෙන්න එපා. උන්වහන්සේ ඔබගේ රජිදුන්. පිලාත් ඉස්සරහා ස්වාමීන් වහන්සේ හිටියාසේ ඔබගේ ආධ්‍යාත්මික සෙන්සලප්පුව තියාගන්න. ජීවිතයේ ආර්ථිකය කඩා වැටෙද්දී රට තව ඉදිරියේදී තවත් බරපතල ආර්ථික තත්වයකට යන ඔබ දැනගන්න. ලෑස්ති වෙන්න ගොඩ ගාගෙන නෙමෙයි. ලෑස්ති වෙන්නේ ආධ්‍යාත්මිකව ඔබ මිදිවලට සම්බන්ධ වෙන්න. විද්වතුන් ප්‍රකාශ කරන රට තම අගාධයකට යන්නේ. තව එතන වැටිලා තමයි ගොඩ නැගෙන්න වෙන්නේ. එනිසා ඔබට මට දුක් විඳින්න වෙන කාලයක් එනවා. මං කියන දේ හොඳට මතක තියාගන්න. හැබැයි එතන දඟලන්නට එපා. කූඹියෝ වගේ එකතු කරගන්න නෙමෙයි. ඔබ යාඥාව තුළ සම්බන්ධ වෙන්න. ස්වාමීන් වහන්සේ සාක්ෂි දරයි. ස්වාමීන් වහන්සේට සාක්ෂි දරන අත්දැකීමක් කිතුණුවන් විදියට, කතෝලිකයන් විදියට ඔබ මම ජීවත් වෙන ජීවිතේ රටාවේ සාක්ෂි දරිල්ල. එනිසා මගේ ආදර පෙම්වන්තනේ, කිසිම සිද්ධියකදී මතක තියාගන්න, මැරෙන මරණය තමයි අන්තිම තැන. මරණයත් මරපු ස්වාමින් වහන්සේගේ මංගල්‍යය සමරන අද දින
අපි ඒ තැන කිසිම මේ ලෝකයේ කිසිම සිද්ධියකට බාල්දු නොවී ස්වාමින් වහන්සේගේ අධිකාරී බලය තුළ මේ කුරුසිය දරන අතුලාන්ත බලය ඉල්ලමු. ශුද්ධාත්ම ශක්තිය ඉල්ලමු. කුරුසිය දරාගෙන මහා ගැඹුරු ගමනකට යන්න. උන්වහන්සේගේ පන්නරය අපි ඉල්ලලා අද අපි මේ මෙහෙ තුළ මැදිහත් වෙමු. යාඥා කරමු ප්‍රභාන්තිනි. මගේ ආදර ප්‍රේමාන්තනේ අපි